මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය TDKA ජයන්ත. සියලු ආදායම් මාර්ග ඇහැරී ඇති අවස්ථාවක රජය ජනතාවගේ ජීවනෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගන්නා උත්සාහය සුවිශේෂී රාජ්‍ය කළමනාකරණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දිගින් දිගටම රට අගුළු දැමීම හා සංචරණ සීමා පැනවීමෙන් අපනයන වෙළඳාමට විශාල ආර්ථික අලාභයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්. ඉදිරියේදී සමීපව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවට සහාය දෙන බව කියා සිටී. රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට පැවරීම නිසා රජයට මාසකට රුපියල් කෝටි 14ක ඉතිරියක්. පාස්කු දින ප්‍රහාරයට අදාළව සීළු රස පරීක්ෂක වාර්තා අදාළ අංශ වෙත. තරුණ තරුණියන්ට රැකියා සොයා දීමේ ජාතික ගුවන් විදුලියේ දැවැන්ත වැඩපිළිවෙල ආරම්භයි. ගම සමග පිළිසඳරින් හල්දුම්මුල්ල ජනතාවට තවත් ප්‍රතිලාභ. කොළඹට තවත් බහුමහල් රථගාලක්. කොවිඩ් වලින් මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීම ඉන්දියා රජය ප්‍රතික්ෂේප කරයි. ටෝකියෝ ඔලිම්පික් ගම්මානය ලබන 13 වෙනිදා නිල වශයෙන් විවෘත වේ. නොසිතූ ආකාරයට කොවිඩ් නිසා සංචරණ සීමා පැනවීමෙන් රජයට ලැබිය යුතු රුපියල් බිලියන දහස් ගණනක ආදායමක් අහිමි වී ගොස් තිබේ. රජයේ විගණනාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එසේ ආදායම් අහිමි වුවත් රජයට ඊට පෙරමෙන් වියදම් ඒ ආකාරයෙන්ම දැරීමට සිදු වී ඇති බවයි. එම දෛනික වියදම් වලට අමතරව කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන්ද මුදල් වැය කළ යුතුය. අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමටද ක්‍රියා කෙරුණි. රජයට ප්‍රධාන ලෙස ආදායම් ගෙන දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව, විනිමය පාලන, ජාතික හැඳුනුම්පත්, සංචාරක ව්‍යාපාරය, සිවිල් ගුවන් සේවා, කර්මාන්ත ශාලා ඇතුළු ආයතනවල ආදායම් අඩු වී හෝ නැවතී තිබේ. මේවායේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වුවත් රජයේ සේවකයන්ගේ වැටුප් නියමිත වේලාවට ලබා දී ඇත. ඇතැම් ආයතනවල රජයේ ඉහළ නිලධාරීන් රාජ්‍ය සේවයට නොපැමිණියද ඉන්ධන දීමනා, වාහන දීමනා ඇතුළු සියලු දීමනා ලබාගෙන ඇතැයි තොරතුරු හෙළි වී තිබේ. එමෙන්ම ආයතනවල නඩත්තු කටයුතු සඳහාද මුදල් වෙන් කර තිබේ. ඒත් රජයට ස්ථිර ලෙස ලැබුණු ආදායම් ඇහිරී ඇත. සෞඛ්‍ය සේවා නොමිලේ ක්‍රියාත්මක වේ. ඉන්ධන, විදුලිය, ජලය වැනි අවශ්‍යතා වෙනුවෙන් සහන ලබා දී ඇත. සමෘද්ධි හා වැඩිහිටි දීමනා, විශ්වවිද්‍යාල සිසුන්ගේ දීමනා, විශ්‍රාම වැටුප්, අඩු ආදායම්ලාභී දීමනා ගෙවීමට රජය ක්‍රියා කර ඇත. සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දීමට දැනට රුපියල් බිලියන 190ක් වැය කර ඇත. දීවර ශේෂ්ත්‍රයේද ඇතුළුව අනිකුත් අයට එම දීමනාව ලබා දීම සඳහා එක් අධීරකට පමණක් රුපියල් කෝටි 3000ක් වැය කර තිබේ. උපාධාරීන් 58000ක් වෙනුවෙන් මාසකට රුපියල් කෝටි 120 බැගින් පසුගිය මාස 10ට කෝටි 1200ක් ගෙවා ඇත. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවාගත් අයට රුපියල් 22500ක දීමනාවක් ලබා දෙයි. අවම වශයෙන් පසුගිය මාස කිහිපයේදී ඒ වෙනුවෙන් රුපියල් කෝටි 20000කට ආසන්න මුදලක් වැය කර ඇත. එම දීමනාව ලබන පුද්ගලයන්ගෙන් රජයට කිසිදු ආදායමක් හෝ සේවාවක් නොලැබුණි. තවත් රාජ්‍ය ආයතනන්හි කාර්ය සාධනය අඩුවත් කුලිය ගෙවීමට සිදු වී ඇත. ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද විශාල මුදලක් දෛනිකව වැය කරයි. අයවෙන් රජයේ විවිධාංශ සඳහා මුදල් වෙන් කරන්නේ රජයට විවිධාංශ වලින් ලැබෙන ආදායම් අනුවය. එහෙත් සියලු ආදායම් මාර්ග ඇහැරී ගොස් ඇති මෙවන් අවස්ථාවක රජය ජනතාවගේ ජීවන තත්ත්වය කඩා වැටීමට නොදී පවත්වාගෙන යාම සුවිශේෂී රාජ්‍ය කළමනාකරණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ හඳුන්වති. දිගින් දිගටම රට අගුළු දැමීම සහ සංචරණ සීමා පැනවීම මගින් අපනයන වෙළඳාමට විශාල ආර්ථික අලාභයක් සිදුවන බව නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. ශක්තිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රට නැවත විවෘත කළ යුතුයයි ඔවුහු කියා සිටිති. පැවති සංචරණ සීමා නිසා කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාව 70%කින් අඩු වී තිබේ. මේ නිසා විදේශ යනුම් ඉල්ලුම් සපුරාලිය නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ ආර්ථිකයට දිගු කාලීනව අහිතකර ලෙස බලපා ඇත.
ඇඟලුම් ශේෂ්ත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල තරංකරුවන් වන බංග්ලාදේශය හා චීනයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තම ධාරිතාව 100% ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ. යම් ආකාරයකින් දැනට මෙරටට ඇනුම් ලබා දෙන ගැනුම්කරුවන් එම රටවල් හා එකතු වුවහොත් මෙරට කර්මාන්ත ශාලා දැඩි අනතුරකට ලක්වේ. රටේ වැඩි සේවක පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරන බැවින් එම කණ්ඩායම් වලටද කොරෝනා එනත ලබා දීමේ ප්‍රමුඛතාව ලබා දිය යුතුයයි එම සංගමය අවධාරණය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාද සුබ පැතුම් එක් කරයි. සියාත්සෙනින් නිකුත් ලිපියක් මගින් චීන ජනාධිපතිවරයා එම සුබ පැතුම එක් කර ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක දැක්වේ. ලෝකයේ මේ අවස්ථාවේ අභියෝග රැසකට මුහුණ දී සිටී. එම තත්ත්වයට මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව ක්‍රියා කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි. එමෙන්ම චීන ශ්‍රී ලංකා සබඳතා වැඩි කර ගැනීම පිළිබඳවද Taman වැඩි වැදගත්කමක් දී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව ක්‍රියා කරමින් රටේ උපාය මාර්ග සමතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින්පින් මහතා කියයි. ඒ හරහා රටේ ජනතාවටම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා කියා සිටී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. රියදුරු බලපත්‍ර මුද්‍රණයේ යුද හමුදාවට පැවරීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට මේ වන විට මාසකට රුපියල් කෝටි 14කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබේ. පෞද්ගලික සමාගමක් කළ එම මුද්‍රණ කටයුතු ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව යුද හමුදාවට පැවරුණි. එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමට එම සමාගම රුපියල් 1800ක් වැය කළේය. ඒ දැන් ඒ සඳහා වැය වන්නේ රුපියල් 450ක් පමණි. මේ නිසා වසර 15ක පමණ කාලයක් පුද්ගලික ආයතනයකට රුපියල් බිලියන දහස් ගණනක් ගෙවා තිබුණි. හිටපු කොමසාරිස්වරුන් දිගින් දිගටම පෞද්ගලික සමාගමට ලබා දීමට උත්සුක විය. පාස්කු දින ප්‍රහාරයට අදාළව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා තිබූ සියලු වාර්තා අදාළ අංශ වෙත ලබා දී ඇතැයි රජයේ අතිරේක රස පරීක්ෂක DSW ජයමාන්න මහතා පවසයි. ප්‍රහාරය සිදු කළ අපරාධකරුවන්ගේ DNA පරීක්ෂාව සහ පුපුරණද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වාර්තා සකස් කරනු ලැබුවේ දෙපාර්තමේන්තුවේ ඉහළම විශේෂඥ පුහුණුව ඇති පිරිසකි. මේ දක්වා පොලිසිය ලබා දුන් සෑම නඩු භාණ්ඩයක්ම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත. මෙම සියලු වාර්තාවල සමත් සහන් වාර්තාවක් ඉදිරියේදී ලබා දෙන බවද ඔහු කීවේය. හල්දුමුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාශයේ අලිමිනිස් ගැටුමට විසඳුමක් ලෙස අක්‍රීය තත්ත්වයේ තිබූ විදුලි වැට දෙකක් ඉදිකිරීම දැන් අවසන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන ලැබුණු තවත් ප්‍රතිලාභයකි. ගම සමග පිළිසඳර වැඩසටහන මාලාවේ පළමුවෙන් පැවැත්වුවේ හල්දුමුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාශයේ විලන්විට ග්‍රාමයේය. ඒ පැමිණි සිටි ජනතාව Taman වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙන වල් අලි උදුර පිළිබඳව ගැටලු ඉදිරිපත් කළහ. ඒ අනුව වෙලන්විට විදුලි වැට කිලෝමීටර් 6ක් දුරට ප්‍රතිසංස්කරණය කිරීම හා කුමාරතැන්න විදුලි වැට කිලෝමීටර් 11ක් දුරට යාවත් කාලනය කිරීම සිදු කෙරිණ. වල්මී තලාව අයිස් පිල්ල කිලෝමීටර් 40ක් දිග නව විදුලි වැට ඉදිකිරීමද මේ වන විට අවසන් කර තිබේ. ඉන්දිය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ 50%කට වැඩි වේගවත් බවක් පෙන්눔 කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ නිසා සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය. සංචරණ සීමා ලිහිල් කළත් අත්‍යවශ්‍ය කටයුතු වලට හැර සිය නිවෙස්වලින් බැහැර නොයන්නයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ දැනට තියෙන ප්‍රභේදවලට වැඩිය 50%කටත් වැඩි ඒ ඉක්මනට පැතිරෙන්න පුළුවන් කියන කාරණේ විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙනවා. දෙමටකොඩ ප්‍රදේශයෙන් තමයි මේ ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් කිහිප දෙනෙක් හඳුනාගත්තේ. එතනින් එහාට රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ඒ පිළිබඳ පළවෙනි ඉඟියක් ලැබුණු අවස්ථාවේ සිටම අප කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දුණු නිර්දේශات සැලකිල්ලට අරගෙන තමයි සංචරණ සීමා ලිහිල් කරන්න තීරණය කළා තියෙන්නේ. අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍යම කටයුත්තක් නොවේ නම් තමන්ගේ නිවසින් මෙරට තරුණ තරුණියන්ට රැකියා සොයා ගැනීමට අත්වලක් සැපීම වෙනුවෙන් ජාතික ගුවන්විදුලි ඉදිරිපත් වේ. ඒ අනුව රැකියා 6000ක තොරතුරු ජාතික ගුවන්විදුලියේ නාලිකාවලින් ඉදිරිපත් කිරීම අද ආරම්භුණි. ඒ සඳහා තරුණ තරුණියන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණි. වෙළඳ සේවය, සිටි FM, තෙන්රල්, දෙමළ ස්වදේශීය සේවය, ඉංග්‍රීසි සේවා ඔස්සේ මෙම රැකියා තොරතුරු ගෙනෙනු ලැබේ. වෘත්තීය පුහුණුවක් සමග තරුණ තරුණියන්ට රැකියා සඳහා යොමු කිරීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.
සංචරණ සීමා ලිහිල් කළ දුරගමන් සේවා සහ පළාත් අතර බස් ස්ථාවරයේ සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසයි. එබැවින් පොදු ප්‍රවාහන සේවා භාවිතය අවම වශයෙන් සිදු කරන්නයි මගී ජනතාවගෙන් ඉල්ලා සිටී. දුම්රිය දහවනද හෙට සිදු කරන්නේ පළාත් තුළ පමණි. බස්නාහිර පළාත් තුළ දුම්රිය 17ක් දහවනය කෙරේ. වයඹ මධ්‍යම දකුණ සහ උතුරු මැද පළාත් තුළද සීමිත දුම්රිය වාර ගණනක් ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් ලක්වාසී ලෝකවාසී ජනතාවට සෙත්පැතීමේ අරමුණින් මෙරට අට දිසාව ආවරණය වන පරිදි එකම වේලාවකදී රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ පින්කම් මාලාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරයි. ලබන අඟහරුවාදා සිට 28 වෙනිදා තෙක් එය පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඒ වැඩසටහන රටේ අට දිසාව යාපනය මාතර ඒ වගේ මන්නාරම තිරිකුණාමලය මොණරාගල කළුතර කැලණිය රජමහා විහාරේ සෝමාවතී රජමහා විහාරේ කේන්ද්‍ර කරන අට කොනක අට දිසාවක මෙව සෙත් පිරිත් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දේශීය ඖෂධ වලින් සකස් කරපු පහන් 108කින් ආලෝක පූජාව පවත්වලා ඖෂධ පූජාව සිද්ධ කරලා මේ රතන සූත්‍ර දේශනාව පුරා දින 7ක් අඛණ්ඩව සිද්ධ කරනවා. මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා රටට ලෝකවාසීන්ට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් එළබෙන 20 වෙනිදා නම් පුරා දින 7ක්ම තමුන්ගේ නිවසේත් පහනක් දැල්ලලා රතන සූත්‍රයේ සත්‍යයනේ කරලා රටටත් ලෝකවාසීන්ට සියලු දෙනාටම ආශිර්වාද කරන්න එකතු වෙන්න කියන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද ආපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. පාර්ලිමේන්තුව ලබන 22 වෙනිදා රැස්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. නීති විරෝධී ලෙස තීරුබදුන ගෙවා මෙරටට ගෙන්නූ රුපියල් ලක්ෂ 26ක් වටිනා විදේශීය දුම්මැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වත්තල සහ කැලණිය ප්‍රදේශවලදී සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී තිබේ. එම නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස්වලාගෙන ගොස් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. එහිදී දුම්මැටි 40000කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇත. මේවා ඩුබායි සිට රැගෙන ආ බව මොවුන් ප්‍රකාශ කර තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා හෙට අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. බලංගොඩ කල්තොට රක්ෂිතයේ පවතින ගින්නෙන් අද දහවල් වන විට අක්කර 30කට ආසන්න භූමියක් විනාශ වී තිබුණි. පවතින වේලි කාලගුණය හා තද සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා පැතිරීමෙන් තිබේ. කල්තොට වැලිපතයා ප්‍රදේශයට ඉහළින් නැති කොටසේ ගින්න හටගෙන ඇත. පොලිසිය අඩුවන් නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළත් රක්ෂිතයේ කඳු බැවුම් තත්ත්වය එම ක්‍රියාවලිය මන්දගාමී කර ඇත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-8 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානි සොයා බැලීමට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර විද්‍යාඥයින් පිරිස අද එම නෞකාව නිරීක්ෂණය කළහ. ඊට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරීහු එක්ව සිටියහ. මෙම පිරිස පසුගිය දින කිහිපයේදී විරල ස්ථාන කිහිපයක්ම පරීක්ෂාවට ලක් කළේය. මේ වන විට කැස්බෑවුන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ සිරු රැසක් වෙරළට ගොඩගසා තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බුන්දල විල්මන්න අබේභූමිය ආශ්‍රිතව පාරම්පරිකව පදිංචිව සිටි ගොවිපළු 400ක් පමණ තම උරුමය ඉල්ලා සිටී. මෙම ප්‍රදේශයට වනජීවි දෙපාර්තමේන්තුව මගින් අබේභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ප්‍රකාශ කිරීමට පෙර සිටම මෙම පිරිස් එහි පදිංචිව සිටියහ. හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳව සාකච්ඡා වූ නමුත් තමන්ට සාධාරණයක් ඉටු වී නැතැයි එම ගම්මැසියෝ කියති. තමන්ට වගා කිරීම සඳහා විකල්ප ඉඩම් ඉල්ලා සිටිති. තිස්ස මහරාම ප්‍රාදේශීය ලේකම්තුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති. ඊශ්‍රායල් ජනාධිපති රුවින් රිව්ලින් මහතා ලබන 28 වෙනිදා දවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග සාකච්ඡාවට එක්වෙයි. ඊශ්‍රායල් ජනාධිපතිවරයාගේ සංචාරය දෙරටතර පවත්නා හවුල්කාරීත්වය මෙන්ම ගැඹුරු සමතා ඉස්මතු කරගනු ඇතැයි දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජේන් සාකි පවසයි.
ඊශ්‍රායල් ජනාධිපතිවරයාගේ දුර කාලය ලබන මාසයේදී අවසන් වේ. ඔහු ජනාධිපතිදුරේ දරු වසර 7ේදී දෙරට අතර මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වූ බව ඇමරිකාව සඳහන් කරයි. ඊශ්‍රායලයේ නව ජනාධිපතිවරයා ලෙස අයිසැක් හර්සොග් මහතා ලබන මාසයේදී දියුරුම් දෙනු ඇත. ඊශ්‍රායල් ජනාධිපතිවරයාට සිය දුරේ හෙබුවේ හැක්කේ එක්වරක් පමණි. කොවිඩ් තත්ත්වයේ දිගින් දිගටම පැතිර යන පුළුල් වසංගතයක් බැවින් ඊට වන්දි පිරිනැමීම සිදු කළ නොහැකියයි ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එසේ කළහොත් අනිකුත් රෝග තත්ත්වයන්ටද වන්දි ගෙවීමට සිදුවනු ඇත. භූමිකම්පා හෝ ගංවතුර වැනි ස්වාභාවික වේසනවලදී වින්දිතයන්ට මුදල් වලින් වන්දි ගෙවිය හැක. ඉකුද්දා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ කොවිඩ් වලින් මිය ගිය අය සිටින පවුලකට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවන ලෙසයි. මෙම වසංගත තත්ත්වයේ ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවේ. එම නිසා ඉන්දිය රජයට පමණක් මෙහි වගකීම ගත නොහැක. මේ වන විට ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් ලොවට අහිමි වී තිබේ. මෙම කරුණ ඇතුළත් පිටු 190ක ප්‍රකාශයක් ඉන්දියා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. ඇමරිකාව තායිවානයට කොවිඩ් එන්නත් ලක්ෂ 25ක් පිරිනමා තිබේ. මේ කලින් පොරොන්දු ප්‍රමාණයට වඩා එන්නත් 7,50,000ක වැඩිවීමකි. තායිවානයේ මිලියන 23ක ජනතාවකගෙන් දැනට එන්නත් ලබාගෙන ඇත්තේ 6%ක් පමණි. තායිවානයේ බාහිර රටවලින් එන්නත් ලබා ගැනීමට වැඩි උත්සාහයක් ලබා ගන්නා බවට චීනය චෝදනා කරයි. ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත් වූ දා සිට තම මිත්‍ර රටවලට සහ අඩු ආදායම්ලාභී රටවලට එන්නත් පරිත්‍යාග වැඩි කර තිබේ. ඒත් ඇතැම් අය පෙන්වා දෙන්නේ චීනය හා තරගය හේතුවෙන් ඇමරිකාව මෙසේ සිදු කරන බවයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස දෙවන බහුමහා රථකාලී ඉදිකිරීම අද ආරම්භ විය. මෙහි කොළඹ නගරයේ වාහන 1500කට වැඩි ප්‍රමාණයක් ගාල් කිරීමේ හැකියාව පවතී. නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. අධික වාහන තදබදයක් ඇති ප්‍රධාන නගර කීපයක මෙවැනි රථගාල් ඉදිකිරීමට අධිකාරිය සැලසුම් කර ඇත. මෙහි පළමු ව්‍යාපෘතිය කොළඹ 2 යූනියන් ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මකයි. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ලබන මාස 13 වෙනිදා නිල වශයෙන් විවෘත වෙයි. හෙක්ටාර් 44ක ගම්මානය තුල කලාප 3ක් පවතී. මෙහෙයුම් කලාපයක්, නේවාසික කලාපයක් සහ අවන්හල් ඇතුළු විවිධ අවශ්‍යතා ඇති කලාපය ඊට ඇතුළත් වෙයි. සුන්දර වටපිටාවක පිහිටි එම ගම්මානය දැක ගැනීමේ අවස්ථාව අද මාධ්‍යවේදීන්ට ලැබුණි. නේවාසික කලාපයේ ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ 18,000කට වැඩි පිරිසක් සිටිය හැක. කොරෝනා තත්ත්වය නිසා බාහිර රෝගී මධ්‍යස්ථානද පිහිටුවා තිබේ. ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වන්නන්ට තරගයට දින 5කට පෙර ඔලිම්පික් ගම්මානය වෙත පැමිණිය හැක. මෙහි ගොඩනැගිලි සකස් කර ඇත්තේ ජපානයේ විවිධ නගර සභාවලින් ඉවත් දැමූ දැව කැබලි 40,000කිනි. ක්‍රීඩා උළෙලේ පදකම් නිර්මාණය කර ඇත්තේද එසේ ඉවත් දැමූ ටින් කැබලි වලිනි. අවන්හල් පිටි ප්‍රදේශයට බැංකු, තැපැල් කාර්යාල, සාමාන්‍ය වෙළඳසැල් ඇතුළත් වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මෙරට වාර්ෂික කහ පරිභෝජනයෙන් 60%ක් මේ වන විට නිෂ්පාදනය කර අවසන් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් AP හීන්කෙන්ද මහතා පවසයි. එම ගෝවීන්ට සහන් ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඔහු සඳහන් කළේය. වසරකට මෙට්‍රික් ටන් 7,500ක කහ අවශ්‍ය වෙයි. මේ වසරේදී කහ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3,500 දක්වා වැඩි කරේ. ලබන වසර මුල වන විට රට කහ වලින් සම්පුෂ්ඨ බවද ඔහු කියා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5%ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිප් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාබනික ගෙවතු වගා බිම්වල මීමැසි පාලනය ව්‍යාප්ත කෙරේ. අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මූලික කරගනිමින් මේ වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. ඒ සඳහා කාන්තාවන්ට ප්‍රායෝගික වැඩමුළුද පවත්වා ඇත. එලෙස පුහුණු ලැබූ ගෙවිලියන් 468 දෙනෙකු තම ගෙවතුවල සාර්ථකව මීමැසි ජනපද පවත්වා ගනු ලැබේ.
වීරවිල බදගිරිය ලුණම දෙනිය බිරලිහෙල මාමඩල මෛරුප ප්‍රදේශවල ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර මධ්‍යම සබරගමුව හා වයම් පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල සියලු ආදායම් මාර්ග ඇහැරී ඇති අවස්ථාවක රජය ජනතාවගේ ජීවනෝපාය අකණ්ඩව පවත්වාගෙන යාමට ගන්නා උත්සාහය සුවිශේෂී රාජ්‍ය කළමනාකරණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දිගින් දිගටම රට අගලු දැමීම හා සංචරණ සීමා පැනවීමෙන් අපනයන වෙළඳාමට විශාල ආර්ථික අලාභයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්. ඉදිරියේදී සම්පව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවට සහාය දෙන බව කියා සිටී. රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට පැවරීම නිසා රජයට මසකට රුපියල් කෝටි 14ක ඉතිරියක්. පාස්කු දින ප්‍රහාරයට අදාළව සියලු රස පරීක්ෂක වාර්තා අදාළ අංශ වෙත. තරුණ තරුණියන්ට රැකියා සොයාදීමේ ජාතික ගුවන්විදුලියේ දැවැන්ත වැඩපිළිවෙල ආරම්භයි. ගම සමග පිළිසඳරින් හල්දුම්මුල්ල ජනතාවට තවත් ප්‍රතිලාභ. කොළඹට තවත් බහුමහල් රථගාලක්. කොවිඩ් වලින් මිය ගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීම ඉන්දියා රජය ප්‍රතික්ෂේප කරයි. ටෝකියෝ ඔලිම්පික් ගම්මානය ලබන 13 වෙනිදා නිල වශයෙන් විවෘත වේ. අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් සමත්යි. www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට මෙම ප්‍රවෘත්ති ප්‍රකාශ සම්බන්ධය හැකි අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට